12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. මානව හිමිකම් නීති ආධිපත්‍ය ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම ආරම්භ ඇතැයි අගමැති කියයි. කොවිඩ් සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රජය මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් බිලියන 110කට ආසන්න බව හෙළිවෙයි. පාසල් දරුවන්ටද අහඹු ලෙස කොවිඩ් පරීක්ෂණ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ දැඩි ශෝකය. කොවිඩ් හේතුවෙන් ලෝපුරා ආණ්ඩු පෙර නොවේවිරු සමාජ ආර්ථික අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අරගල කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්වුවන්ට සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ණය යෝජනා ක්‍රමයක්. මුතුරාජවල විනාශයෙන් සිදුවෙද්දී වගකිව යුතු නිලධාරීන් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බව අගරාධගුරු හිමිපාණෝ පවසති. පොළාශ්‍රිත ආයතන 3ක් කෝප් කමිටුව වෙත. ප්‍රතිගාලයේ ජනාධිපති ලෙස යලි මාසෙලෝ රෙබෙලෝ පත්වෙයි. එංගලන්තයේ හමුවේ ශ්‍රී ලංකා පිළ දැඩි ලෙස අසරණ වෙයි. අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කිසිවිටකත් නීතිය නැවීමට කටයුතු නොකළ බව ඒ මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අලුත්කඩේ ඉදිකරන නව අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයට අද පෙරවරුවේ මුල්ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි. යුක්තිය පසඳලීම රටක මූලික අවශ්‍යතාවයකි. ඒ සඳහා නව අධිකරණ පියස පිටුවහලක් වනු ඇත. මානව හිමිකම් නීති ආධිපත්‍ය ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීමට දැන්ටමත් කටයුතු ද ඇත. නඩු විභාග ප්‍රමාදයේ ජනතාවට බරකි. මේ තත්ත්වය මගහැරවීමට අධිකරණ පියස නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන ජනතාවගේ පියසක් බවට පත්විය යුතුයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. මීට සමගාමීව අධිකරණ ශාලා 100ක් ඉදිකරන බවද ඔහු කීවේය. යුක්තිය පසුබිම අධිකරණය රටක මූලික අවශ්‍යතාවයක්. ඒ වෙනුවෙන් තබන ඓතිහාසික පියවරක් සඳහා අත්වසීම අපි වෙන්නේ ඊටම සන්තෝෂයි. එලා අපි බලයට පත් වූ ජනතා අභිලාෂ මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රට හමුවේ ලැබුවා. ඒ සඳහා අපිට ජනතා ආශිර්වාදය ලැබුණා. රටේ පොදු මහ ජනතාවට අවශ්‍ය වූ අපි ඉදිරිපත් කළේම ප්‍රතිසංස්කරණයන් ඊටවනු දැකීම. අධිකරණ සම්බන්ධය නිරොත් අවතීන්නේ එවැනිම විශ්වාසයක්. දේශපාලනික වශයෙන් අප කොමුණ මතවාද දරුවා පරමාධිපත්‍ය බලය රැඳී තිබෙන්නේ රටේ ජනතාව සතුව. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණයන් ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලු දෙනා ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් නීතියේ ආධිපත්‍ය වගේ රටේ ස්වෛරත්වයෙන් ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ අප ජනතා අවධානය යොමු කරන ලැබුව බොහෝ තමුන්නාසලා දන්නවා. ඒ කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය වීම පවතී. යල්පැන ගිය නීති, ක්‍රියාපටිපාටි අනපහත් වලින් තවමත් අපේ රටේ ජනතාව පීඩනයට පත් වෙන බව අමුතුවෙන් මක්විය යුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අපට ආඩම්බර විය හැකි බවයි. රටේ නීති පද්ධතිය යාවත් කාලීන කර වේදම් අඩු ක්‍රමයට නීති පද්ධති යොමු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව ඔහු පෙන්වා දුන්නේය. ජනතා කේන්ද්‍රීය නීති හා අධිකරණ පද්ධතියක් තැනීමට කාලය එළඹෙතයිද ඔහු පැවසිය. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව අපරාධ නඩුවක් මහාධිකරණයේ විභාග කිරීමට පමණක් වසර 9 මාරක් ගතවන අතර 2019 වසරේ සංඛ්‍යාලාකන අනුව
නඩු 5000ක් පමණ පවරා අවුරුදු 20කට පසුවයි දිසා අධිකරණයේ තාමත් නොවිසඳී පවතී. මෙය කිසිසේත්ම සෑහීමට පත්විය හැකි තත්ත්වයක් නොවේ. PCR පරීක්ෂණ ඇතුළු අනිකුත් කොවිඩ් සෞඛ්‍ය සේවා සැපීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා රුපියල් බිලියන 110ත් අතර මුදලක් වැය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පවසයි. PCR පරීක්ෂණ ඇතුළු වෙනත් කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිනකට රුපියල් මිලියන 100ක් පමණ වැය කරන බව ඔහු ජාතික ගුවන්විදුලියට පැවසිය. කොවිඩ් සඳහා ගෙන්වනු ලබන එන්නත ලොව හොඳම එන්නත් අතර පවතින බවද ඔහු කියා සිටී. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙන්කා එන්නත පළමුව මෙරටට ගෙන්වනු ලැබේ. එය ලබා දීම පිළිබඳ පෙරහුරුවක් ඉකුත් දිනවල පිළියන්දල සහ රාගම රෝහල් පරීක්ෂවලදී පැවැත්විනි. තවදුරටත් අදහස් දක්වන අමල් හර්ෂද සිල්වා මහතා. අපි බලනවා මේ එන්නතක් දෙද්දී සමාජයට මේ එන්නතෙන් වෙන වාසි මොනවද අවාසි මොනවද? ඒ වාසි රටක් විදිහට වාසි මොනවද? රටක් විදිහට අවාසි මොනවද? පුද්ගලික විදිහට එන වාසි මොනවද? පුද්ගලික විදිහට එන වාසි මොනවද? ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ එන්නත කොයි කණ්ඩායම් වලට දෙන්නේ. මොකද ප්‍රමුඛතාවයිස්තු අපි හදාගන්නේ කොහොමද? මේ සියලු දෙයක් අපි දැන් සකස් කළා අවසానයි. රජයක් විදිහට අපි මහ ජනතාව ආරක්ෂා කරගන්න විශාල ක්‍රියාමාර්ගයක් නැත්නම් දෙන්නේ පවතිනවා. හුදකලා ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් සහ ඔවුන් සිටින පාසල් අද විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. බස්නාහිර පළාතේ පාසල් 1356කින් 907ක් අද විවෘත කර ඇත. මම උදේ නිරීක්ෂණ කළා පාසල් එකක්. එතනට කොළඹ ප්‍රදේශයේ මම යන ගමන් නිරීක්ෂණය කරා. එතන සාර්ථකව වැඩ කටයුතු කරනවා. මම කතා කරා ශිෂ්‍යයන් කීප දෙනෙක්. ඔවුන් හෝමාගම ප්‍රදේශයේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. සිසුසරිය බස් එකකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ පාසලේ විදුහල් පුත්තුමියක් මම දැක්ක වෙනමම ආචාර්ය මණ්ඩලයේ කැඳවලා ඒ වෙනමම කමිටුවක් දාලා තියෙන එතුමිය හදිස්සියවක්වත් කොවිඩ් ආසාදිත හෝ හදිසි තත්ත්වයක් ඇති වුණොත් එහෙම කොහොමද කටයුතු කරන්න කියන එක එතුමිය සාකච්ඡා කරනවා. මම උදේ යනකොට 7:00 ඉස්සෙල්ලා ගියේ. ඒ වගේම තමයි අනිත් පාසල් වලත් සූදානම. තමන් මෙම තත්ත්වය පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් පසුවන බව මහතා කියයි. මේ දක්වා ගැටලුවක් මතුවී නොමැත. අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාසල් දරුවන්ටද සිදු කිරීම සඳහා විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කළ බව ලේකම්වරයා කියවේය. මේ පිළිබඳව තවත් තොරතුරු අද පසුර 1:15ට ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරන දවසේ පුවත වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැඩි සංවේගය පළ කරයි. යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට ඔහු ඉටු කළ කාර්යභාරය ජනාධිපතිතුමාගේ කරයි. කලා හා මානව ශාස්ත්‍ර විෂය ගණනාවක් ප්‍රගමනයටද ඔහු දායකත්වය ලබා දී ඇත. ආරිදාසයන් ඇවිදින පුස්තකාලය ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ ඔහු රැස් කරගත් දැනුම් සම්භාරය නිසාය. ඔහුගේ ආකර්ශනීය ලේඛන ශෛලිය හා සංකීර්ණ විෂයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව ග්‍රාහකීන් ඔහුට ඇදබැඳ ගැනීමට හේතු වන්නට ඇතැයි ජනාධිපතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ලෝකාර්ථික දේශපාලන හා සමාජ ප්‍රවණතා පිළිබඳව ඔහු නිරතුරුව අවදියෙන් සිටියේය. මෙරට ශබ්දකෝෂයටද පාරිභාෂික වචන රැසක් එකතු කර තිබේ. මෙවැනි ගත් කතුවරෙකුගේ අභාවය සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කිරීමට හේතුවන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අභාවප්‍රාප්ත එඩ්වින් ආරිදාස සූරින්ගේ අවසන් කටයුතු අද පස්වරු 3:30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඉකුත් දිනවල විශාල පිරිසක් එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොවිඩ් වලින් පසු නවුත්පාදනයේ ගෝලීය නැගීමක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. කෙසේ වුවත් ලෝපුරා ආණ්ඩු පෙර නොවූ සමාජ ආර්ථික අර්බුදයකට ප්‍රතිචාර දැක්වීම සඳහා අරගල කරමින් සිටින බව එම ආයතනය පෙන්වා දෙයි. සමාජ රැකවරණයක් හෝ සෞඛ්‍ය සේවාවක් නොමැතිව මිලියන ගණනක ජනතාවට රැකියා සහ ජීවනෝපාය අහිමි වී තිබේ. කොවිඩ් තත්ත්වයට සමග 1990 පසු ප්‍රථම වතාවට මානව සංවර්ධනය පහත් වැටී තිබේ. මෙම වසංගත තත්ත්වය නිසා වසර 2030 වන විට අන්ත දරිද්‍රතාවයේ ජීවත් වන පුද්ගලින්ගේ සංඛ්‍යාව බිලියනය ඉක්මවා යා හැකි බව එම ආයතනය කියා සිටී.
ලෝපුරා රැකියාවලින් 50%කට වඩා නියෝජනය වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලනි. ඒත් වත්මන් තත්ත්වයේ හමුවේ ඔවුන්ද නව්‍යකරණය සඳහා යොමු විය යුතුය. වසංගත තත්ත්වයේ හමුවේ එක්සත් ජාතීන්ගේ සමාජ ආර්ථික ප්‍රතිචාරයට නායකත්වය දීම තම කාර්යභාරයේ කොටසක්සේ සලකන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියයි. ඒ සඳහා රටවල් තෝරාගෙන කුඩා ව්‍යාපාර හා ඒ ආශ්‍රිත ප්‍රජාවට සහාය දැක්වීමට බලාපොරොත්තු වේ. දැන්ටමත් රටවල් 110ක ප්‍රජාවන් සමග නව රැකියා උත්පාදනය කළ හැකි දේශීය අරපිරිමැස්මින් යුත් නව උත්පාදන සොයා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව එම ආයතනය සඳහන් කරයි. මුතුරාජවැල තෙත් අභය භූමිය රැක ගැනීම යුතුයකමක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. එම සම්පත ජනතාවට ආරක්ෂා කර දීමට කැපවී ක්‍රියා කරන බව උන්වහන්සේ පවසති. එක් ව්‍යාපාරිකයෙකු එම තෙත් අභය භූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් නීති විරෝධීව අත්පත් කර ගනිමින් දැන්වීම් පූර්ව සවි කර ඇත. එය තමන් සතු පුද්ගලික දේපලක් බවට හැඟවීමට ඔහු ක්‍රියා කර ඇත. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරාදගුරු නිල නිවසේදී පැවැත්විනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගරාදගුරු හිමිපාණෝ සඳහන් කළේ මුතුරාජවැල මෙපමණ විනාශයක් සිදුවෙද්දී ඊට වගකිව යුතු නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව තම කනගාටුව පළ කරන බවයි. මේ අවස්ථාවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මෙම පරිසර හානිය පසුපස ව්‍යාපාරිකයින් පාතාලයේ සහ ඇතැම් රජයේ නිලධාරීන්ද සිටින බවයි. ඉඩම් ගොඩ කිරීමේ පනත යටතේ වෙල කුඹුර දෙනිය ඕවිට පස් දමා පිරවීමට අවසර නොමැති බව අමාත්‍යවරයා කීවේය. ඒත් මුතුරාජවැල අත්පත් කරගෙන සිටින පුද්ගලයා පවසා ඇත්තේ තමන්ට ඒ සඳහා අනුමැතියක් ලබා දී ඇති බවයි. එලෙස අනුමැතිය දී ඇතනම් එම ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන නිලධාරියා ඊට වගකිය යුතු බව අමාත්‍යවරයා පැවසිය. මධ්‍යම පරිසර අධිකාරියෙන්ද වාර්තාවක් ලබා දිය යුතුය. එහෙත් එවැනි සහතිකයක් එම අධිකාරිය ලබා දී නොමැති බව පැහැදිලි වී ඇත. මුතුරාජවැලට අයත් බිම්මායිම් සලකුණු කළ යුතු ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු බව මෙහිදී අනාවරණය විය. කිසිදු පුද්ගලයෙකුට මෙම අභය භූමිය විනාශ කිරීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය අද උදෑසන සිට ඉවත් කර තිබේ. තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ටාශයේ කල්මුනේ 1C 1E කල්මුනේ 2 2A 2B සහ 3A ප්‍රදේශවල හුදකලා තත්ත්වය අද උදැසන 6 සිට ඉවත් කර ඇත. ඊට අමතරව කල්මුනේ දකුණු ග්‍රාම නිලධාරී කොට්ටාශයේ කල්මුනේ 1 කල්මුනේ කුඩි 1 කල්මුනේ කුඩි 2 හා කල්මුනේ 3 යන ප්‍රදේශවල හුදකලා තත්ත්වයද අද උදැසන සිට ඉවත් කර ඇත. මේ අතර හම්බන්තොට අම්බලන්තොට අංක 140 බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මැල්කොනිය ග්‍රාම ගම්මානයේ සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පල්ලිය කොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් දැන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. සමෘද්ධි දෙපාර්තමේන්තුව අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. එහිදී ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට වැඩසටහනට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙහිදී ප්‍රජාමූල සංවිධානය යටතේ ගමට බලය ලබා දීම සිදු කෙරේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් අය ඉන් මුදා ගැනීමට පොලිසියට 7 ඉක්ම වූ විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විටත් එම කටයුතු උද්‍යත් කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. අයවැය යෝජනා යටතේ ක්‍රියාත්මක කරගෙන යන 7% වාර්ෂික පොලියට ලබා දෙන ණය යෝජනා ක්‍රමයක් ලක්ෂ 2කගේ ජීවන තත්ත්වයේ නගා සිටවන ආර්ථික සංවාදන වැඩි කරලා ඔවුන්ගේ විරකියාව තුරන් කිරීමේ වැඩපිළිවෙලත් 25000ක් තරුණ කාන්තාවන් සංවර්ධනය කරලා ලංකාවේ හැම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වෙන ආකාරයට වෙළඳ ජාලය අලෙවි ජාලයක් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලත් මූලික කරගත් වැඩසටහන මෙනකොට අපි ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් වෙමින් සිටිනවා. පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ. යතුරු පැදයකින් පැමිණි පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසකට වෙඩි තබා ඇත. පානදුර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. තුවාල ලැබූ පුද්ගලයාගේ හිසට වෙඩි වැදීම නිසා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු 32 දෙවැරදි දීවර රැකියාවක නිරත වන අයෙකු බව හඳුනාගෙන ඇත. සැකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ අතර ගන්ධර ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ සිව් හැවිරිදි පුත්‍රයා ගෙරවැළලාගෙන මිය ගොස් සිටි සොයාගෙන තිබේ. ඇගේ සැමියා ධීවර රැකියාවට මුහුදු ගොස් සිටි අවස්ථාවේ මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ. ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීම මෙසේ සියදිවි හානි කර ගැනීමට හේතු බව විශ්වාස කෙරේ. දිනෙන් දින උග්‍රවන අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් මැදවච්චේ ගම්මාන 108කින් ගම්මාන 62ක ජනතාව මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉකුද්දා උද්ඝෝෂණයක යෙදිනි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මේ සංවිධානය කර තිබිනි. අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ඉල්ලා මේ පැවැත්විනි. අලි ප්‍රහාර හමුවේ මිනිස් ජීවිත දහහිමි වීමද ඉහළ යමින් පවතී. මේ දිනවල නගර ආශ්‍රිතවද අලි ඇතුන් සැරිසරන බව ප්‍රදේශවාසීහු කියති. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. පොල් සංවර්ධන අධිකාරිය පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පරීක්ෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙත් හෙවත් කෝප්පයත කැඳවා තිබේ. මෙම ආයතන තුනේ ඇති පුරප්පාඩු පොල් කර්මාන්තයට අදාළ සහන ලබා දීම, පොල් ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙළඳපොලේ ප්‍රවර්ධනය, පාසකුඩා පොල් උයන මේගමුව බීජ ඒකකයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම, වැවිලි සවිය ශ්‍රමික බලකාව්‍ය ප්‍රත්‍යාශ්‍රිතව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම, පොල් වගාවට බලපෑ ඇති විවිධ ක්‍රම උවදුරු පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය. කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විනි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. සපිරිගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අර්ථයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 1014ක ඉදිකිරීම සාර්ථක වීම කර තිබේ. දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576ක ජනතා යෝජනා අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත. දුෂ්කර මාර්ග වැඩි දියුණු කිරීම, ඇලවේලි ප්‍රතිසංස්කරණය, ප්‍රජාශාලා ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීම, ජල පහසුකම් ලබා දීම ව්‍යාපෘති අතර වෙයි. රජය මේ වෙනුවෙන් රුපියල් මිලියන 1152ක් වැය කර තිබේ. ආර්ය කිරි දඹදිව වන්දනා. කොරෝනා උවදුර දුරු වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක්. ඊළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. එක් දිනක් තුල රොකට්ටුවක් මගින් වැඩිම චන්ද්‍රිකා ප්‍රමාණයක් ගුවනට යොමු කරමින් වාර්තාවක් තැබීමට ස්පේස් X ෆාල්කන් රොකට්ටුව ඊයේ සමත් විය. ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශගත වූ එම රොකට්ටුව මගින් චන්ද්‍රිකා 143ක් මුදහැර තිබේ. මීට පෙර 2017 වසරේදී ඉන්දිය රොකට්ටුවක් චන්ද්‍රිකා 104ක් අභ්‍යවකාශයට මුදහැර තිබිනි. අභ්‍යවකාශයේ විවිධ අණු කොටස් සහ යම් යම් කුඩා දේ නිරීක්ෂණය කිරීම සඳහා මේවා යොදා ගැනේ. රූපවාහිනී ගුවන් විදුලි අන්තර්ජාල සේවා සැපීමට එම චන්ද්‍රිකාවලට නොහැකිය. පෘතුගාලයේ ජනාධිපතිවරයා ලෙස යලිත් මාසෙලෝ රිබෙලෝ ඩි සෝසා පත්වේ. ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහුට 61කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇනා ගෝමස් හිමි කරගෙන ඇත්තේ 13ක ඡන්ද ප්‍රමාණයක් පමණි. කොවිඩ් හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීති රීති අර්ථයේ ජනාධිපතිවරණය පැවැත්විනි. ජනාධිපතිවරයා තම දෙවන දුහර කාලය වෙනුවෙන් ලබන මාර්තු 9 වෙනිදා දිවුරුම් දීමට නියමිතයි. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසි දින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්.
සංවර්ධනයට මාවතක්. ඇසි දිසි සංවර්ධන පෙරමග. අලු යුගයක දෙන්නගේ අපිම නැගිටිමු. එකම දැයකට හිස නමා අපිම නැගිටිමු. දේශීයත්වයට මුල් තැන දෙන සමාජයක ආර්ථිකයට ලැබෙන පහසුකම් අප්‍රමාණයි. රෙදිපිලි කර්මාන්තය, ඉංජිනේරු තාක්ෂණය, ඉදිකිරීම් කර්මාන්තය මේ සියල්ලම ඊට අදාළයි. ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳ විශාල අවධානයක් යොමු වන වටපිටාවක කොටස් වෙළඳපොළටද අද දේශීය ආයෝජකයන් පැමිණ තිබෙනවා. මේ කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා. කොළඹ කොටස් වෙළඳපොලෙන් මම හිතන්නේ ව්‍යවසායකයන්ට විශේෂයෙන් මේ කොටස් වෙළඳපොළ පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගන්න අවස්ථාවක් දැන් තියෙනවා. කොටස් වෙළඳපොළ තුල අපි SME අංශයට විශේෂයෙන් වෙනම පුවරුවක් දැන් අපි විවෘත කරලා තියෙනවා. ඒ තමන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මාකට් එකට ඇවිල්ලා වෙළඳපොළට ඇවිල්ලා වෙළඳපොළ තුලින් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගෙන ඉතාමත්ම ලේසි පහසු නිර්ණායකයන් මත පදනම් වූ නීති පද්ධතියක් තමයි තියෙන්නේ. ඒ මාර්ගයෙන් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහාත් ඒ මාර්ගයෙන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරලා රටේ ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන ආකාරයකට කටයුතු කරන්න මම හිතන දැන් කොටස් වෙළඳපොළ තුලින්ම එය සිද්ධ කරගන්න පුළුවන් කියලා මගේ විශ්වාසය. අලු යුගයක දෙන්නගේ අපිම නැගිටිමු. එකම දැයකට හිස නමා අපිම නැගිටිමු. සංවර්ධනයට මාවතක්. ඇසි දිසි සංවර්ධන පෙරමග. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවත් එංගලන්තයත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වන දිනය අදයි. සිය දෙවනින්ම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පෙළ දේවා භෝජනය සඳහා තරගය නතර කරන විට කඩලු 6ක් දැවී ලකුණු 67ක් ලබා දැඩි අසීරුතාවට පත්ව සිටියේ. කුසල් පෙරා රැස් කළ ලකුණු 14 ඉහළම ලකුණු සංඛ්‍යාවයි. දඟපන්දු යවන්න වන ජැක් ලිච් සහ ඩොම්බේස් කඩලු 3 බැගින් බිඳහෙළිය. ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ලකුණු 381ක් රැස් කළ අතර එංගලන්ත පෙළ රැස් කළේ ලකුණු 344ක් පමණි. ව්‍යාපාරික පුවත්. ආර්ථික පුවත්. ආවරණය දැඩි පසුබෑමට ලක්ව තිබූ බතික් කර්මාන්තය දැන් නව ප්‍රබෝධයක් ලබා ඇතැයි වාර්තාවේ. දේශීය කර්මාන්ත නැන්වීමට රාජ්‍යගත විශේෂ ක්‍රියාමාර්ගයට හේතු වී ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව හා නාත්තන්ඩියන් ප්‍රදේශවල බොහෝ පිරිසක් බතික් කර්මාන්තයේ යෙදී සිටියහ. එහෙත් එම කර්මාන්තය කඩා වැටීමෙන් පසු ප්‍රදේශයේ බොහෝ පිරිසක් වෙනත් රැකියා සොයා ගියහ. එහෙත් දැන් යලිත් කොස්වාඩිය, යල්පන්විල, හත්තිනිය හා තල්විල යන ගම්මානවල ජනතාව බතික් කර්මාන්තය ආරම්භ කර තිබේ. ආර්ථික පුවත්. ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. වහල මත සවි කරන සූර්ය විදුලි පැනල් ලබා ගැනීමට සහන ණයක් ලබා දීමට හැටන් නැෂනල් බැංකුව ඉදිරිපත් වේ. මාස 6ක ගෙවීමේ සහන කාලයක්ද සහිතව වාර්ෂිකව 4% පොලියක් යටතේ මෙම ණය මුදල් ලබා දෙනු ඇත. ණය මුදල පියවීමට වසර 10ක කාලයක් ලබා දෙන බව එම බැංකුව කියයි. කිලෝවොට් 50ක ධාරිතාවක් දක්වා පැනල් ලබාගත හැකිය. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. සබරගම් පළාතේත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙකුත් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සෙරස්තල. මානව හිමිකම් නීතිය ආධිපත්‍ය ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම ආරම්භ ඇතැයි අගමැති කියයි. කොවිඩ් සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රාජ්‍ය මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් බිලියන 110කට ආසන්න බව හෙළි පාසල් දරුවන්ටද අහඹු ලෙස කොවිඩ් පරීක්ෂණ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ දැඩි ශෝකය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් වූවන්ට සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ණය යෝජනා ක්‍රමයක්. මුතුරාජවල විනාශයක් සිදු වෙද්දී වගකිව යුතු නිලධාරීන් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බව අගරාදුගුරු හිමිපාණෝ පවසති. පොල් ආශ්‍රිත ආයතන 3ක් කෝප් කමිටුව වෙත. ප්‍රතිකාලයේ ජනාධිපති ලෙස යලි මාසිලෝ රිබෙලෝ පත්වෙයි. එංගලන්තයේ හමුවේ ශ්‍රී ලංකා පිළ දැඩි ලෙස අසරණ වෙයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.